ඉතාමත් ආදරෙන් ඔයාලා සියලු දෙනා පිළිගන්නවා. අද මම ඔයාලට මේ වීඩියෝ එකේදී බ්‍රාකට් මෝස්තරයක් කොහොමද නිවැරදිව කපා ගන්න කියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ මෝස්තරයේදී පළල්කර සහිත සාරි හැට්ටයක් කොහොමද කපා ගන්න කියන එකත් ඉගෙන ගන්න පුළුවන්. පළල්කර මෝස්තරයක් කියලා කියන්නේ කර පළලින් සහ ගැඹුරින් වැඩිපුර කපන මෝස්තරයක්. දැන් මේ බ්‍රාකට් මෝස්තරයේදී කර පළල වැඩිපුර කපන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගන්න පුළුවන්. මීට කලින් වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දුන්නේ උස්කර මෝස්තරයක්. උස්කර මෝස්තරයකට කොහොමද බ්‍රාකට් දාන්නේ කියන එක අපි මීට කලින් ඉගෙන ගත්තා. දැන් අද මේ පාඩමේදී ඔයාලා ඉගෙන ගන්නේ පළල්කර මෝස්තරයකට කොහොමද බ්‍රාකට් දාන්නේ කියන එක. දැන් මුලින් බලමු අපි අවශ්‍ය මිමි මොනවද කියලා. මේ සාරි හැට්ටේ සඳහා මිමි කීපයක් අපිට ගන්න වෙනවා. ඉදිරිපස කර ගැඹුර, ඊළඟට කප් පොයින්ට් එක දක්වා උස, බ්‍රාකට් උස, සම්පූර්ණ උස, උරහිස, ඊළඟට අත දිග, අත් කට, අත් රවුම කියලා කියන්නේ කිහිලිකට, ආම් හෝල්, ඊළඟට අත ඉහළ කොටස, අතේ ඉහළ තියෙන මහතම ස්ථානය හරහා තියෙන මිම්ම, ඊළඟට පපුව, කප් අතර පරතරය, ඒ කියන්නේ ඩාට් අතර පරතරය, ඊළඟට පිටුපස කර ගැඹුර. මේ මිමි නිවැරදිවම ගන්න කොහොමද කියන එක සඳහා මගේ කලින් වීඩියෝ එක බලන්න. ඒකේ ලින්ක් එක මම පහලින් දාන්නම්. මුල් මිමි හතර ගන්න විදිය මම ඔයාලට මේකෙදි කියලා දෙන්නම්. බ්‍රාකට් මෝස්තරේට මුල් මිමි හතර වෙනස් වෙනවා කලින් එකට වඩා. පළල්කර මෝස්තරයක එක පැත්තක තියෙන උරහිස අපි හඳුන්වන්නේ තනි උරහිස කියලා, සිංගල් ෂෝල්ඩර්. මේ තනි උරහිස අපි ගන්නවා සාමාන්‍ය කෙනෙකුට නම් 2.5ක් හෝ 2.3 කාලක්, මහත කෙනෙකුට 2.3 කාලක් හෝ 3ක්. ඒක මේ උරහිසේ පහළ ස්ථානයේ ඉඳන් ඉහළට අරගෙන මේ තියෙන උරහිසේ පහළ කෙළවර එතන ඉඳන් ඉහළට ගන්න ඕනේ අගය. සාමාන්‍ය කෙනෙකුට නම් 2.5ක් අරගෙන එතන ඉඳන් පල්ලෙහාට තමයි කර ගැඹුර පළවෙනි මිම් හැටියට වනින්නේ. එතන ඉඳන්ම තමයි දෙවෙනි මිම් හැටියට කප් පොයින්ට් එක දක්වා උස. එතන ඉඳන්ම තමයි තුන්වෙනි මිම් හැටියට බ්‍රාකට් උස වනින්නේ. මෙතන තියෙන දුර ඊළඟට එතන ඉඳන්ම තමයි සම්පූර්ණ උසත් වනින්න ඕනේ. නමුත් අපි උස්කර මෝස්තරේ මැන්නේ මෙන්න මේ බෙල්ල අයින්ට ටේප් එක තියලා මේ විදිහට බෙල්ල අයින්ට තියලා කර ගැඹුර, කප් පොයින්ට් එක දක්වා උස, බ්‍රාකට් උස, සම්පූර්ණ උස. මේ මිමි හතරම ගත්තේ බෙල්ල අයින් ඉඳන්. නමුත් මේකේ වෙනස් වෙනවා. මේ විදිහට තනි උරහිස මාක් කරලා උරහිසේ පහළ ස්ථානේ ඉඳන් එතන ඉඳන් තමයි කර ගැඹුර අරගන්නේ. දැන් පළවෙනි මිම් හැටියට ඔන්න කර ගැඹුර අපි ගන්නවා මේ විදිහට. මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ උරහිසේ පහළ කෙළවර. උරහිස් පහළ කෙළවරේ ඉඳන් ඉහළට ගන්නවා. සාමාන්‍ය කෙනෙකුට නම් 2.5ක් හෝ 2.3 කාලා. අන්න එතනට ටේප් එක තියලා එතන ඉඳන් අවශ්‍ය ප්‍රමාණයට කර ගැඹුර. ටේප් එක තියාගන්න ඕනේ. එතකොට බෙල්ල අයින්ට නෙමෙයි කර ගැඹුර කපන්නේ අපි තනි උරහිස ඉහළට අරගෙන එතන ඉඳන් තමයි කර ගැඹුර කපන්නේ. දැන් කර ගැඹුර අවශ්‍ය ප්‍රමාණයට Tamanට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. පපුව නොපෙනෙන ප්‍රමාණය දක්වා අරගන්න. ඊට වඩා වැඩි වුණා කියලා ප්‍රශ්න නැහැ. සාරි පුටින් කර වැහෙන නිසා. දැන් ඊළඟ දෙවෙනි මිම්ම කප් පොයින්ට් එක දක්වා උසෙත් අර විදියටම තනි උරහිස ඉහළට අරගෙන උරහිසේ පහළ ස්ථානයේ ඉඳන් ඊට පස්සේ තමයි මෙන්න මෙතනට තියෙන දුර කප් පොයින්ට් එක දක්වා කප් එකේ මැදට තියෙන දුර අරගන්න ඕනේ. දැන් උරහිසේ පහළ ස්ථානයේ ඉඳන් ඉහළට ගන්නවා මෙන්න මේ අගය. ඊට පස්සේ ටේප් එක එතනට තියලා ටේප් එක මෙහෙම පහළට දාලා කප් එකේ මැදට තියෙන දුර කප් පොයින්ට් එක දක්වා උස හැටියට අරගන්න ඕනේ. ඊළඟට අපි ගන්නවා බ්‍රාකට් උස. බ්‍රාකට් උස ගන්නෙත් මේ විදියට තනි උරහිසේ ඉහළට අරගෙන එතන ටේප් එක තියලා එතන ඉඳන් කප් එකේ යටට තියෙන දුර, කප් එකේ මුලට තියෙන දුර අර විදිහටම මේ අගය ඉහළට අරගෙන මෙන්න මෙතනින් පැන්සලක් හරි පෑනක් හරි භාවිතා කරලා ටේප් එක ඇතුළට දාලා කප් එකේ යටටම තියෙන දුර බලන්න කොච්චරක් තියෙනවද කියලා. ඒක තමයි බ්‍රාකට් උස. එතකොට මෙතනින් තමයි ඉස්සරහ පළුව වෙන් කරන්නේ. ඊළඟට අපි සම්පූර්ණ උස ගන්නවා මේ විදිහට තනි උරහිස මාක් කරලා එතන ටේප් එක දාලා එතන ඉඳන් අවශ්‍ය ප්‍රමාණය පහළට. තනි උරහිස හැටියට මේ දීලා තියෙන ගණන් ගන්න. ටේප් එකට පස්සේ එතනට තියන්න. ඊට පස්සේ ටේප් එක පහළට දාලා මෙන්න මෙතනින් ඇතුළට ටේප් එක ඔබන්න ඕනේ. ටේප් එක මෙතනින් ඇතුළට දාලා ඉවරලා තමයි අවශ්‍ය උස පහළට ගන්න ඕනේ. ඒක මතක ඇතුව ඔයාලා කරන්න ඕනේ. නැත්තම් ඉදිරිපසින් උස මදි වෙන්න පුළුවන් මෙතනින් ටේප් එක ඇතුළට දාලා ගත්තේ නැත්තම්. හැබැයි මේ උස පිටිපස්සට ගන්නෙ නෑ. දැන් මේ උසින් අඟලක් අඩු කරලා තමයි පිටිපස්ස ගන්නෙ. මෙතනින් ඇතුළට දාලා ගන්න උස තියෙනවනේ. ඒ උසින් අඟලක් අඩු කරලා තමයි පිටිපස්ස පළුව හදනකොට හදන්නේ. මිමි ගණනය කරනකොට මම ඒ ගැන ඔයාලට නැවත විස්තර කරන්නම්. මෙතනින් එහාට ගන්න තියෙන මිමි සියල්ලක්ම
මගේ කලින් වීඩියෝ එක බලලා අරගන්න. මගේ වීඩියෝ එකේ ලින්ක් එක පහලින් දාන්නම්. ඒ වීඩියෝ එක බලලා නිවැරදිව මිමි ටික අරගන්න. මොකද මිමි ටික වැරදුනොත් අපේ මහන්සිය වතුර යනවා. මොකද අපි කොච්චර හොඳට කැපුවත් නිවැරදි ක්‍රමයකට සාරි හැට්ටේ මෙහුවත් ගත්ත මිමි වැරදිනම් අපේ අනිකුත් මහන්සිය වතුරේ. ඒක නිසා පළවෙනි දේ තමයි මිම්ම හරියට ගන්න එක. ඊළඟට මේ සාරි හැට්ටේ පාකාර මෝස්තරය නිසා කර ගැඹුර මැනගන්න ඕනේ අපි පිටිපස පැත්තෙන්. අර විදිහටම තනියුරු සියයට මාක් කරලා පිටිපස පැත්තෙන් කර ගැඹුර අවශ්‍ය ප්‍රමාණය ඔයාලට ගන්න පුළුවන්. බ්‍රා එකක් අඳින අවස්ථාවකදී පටි පේන්නේ නැති වෙන්න අවශ්‍ය ප්‍රමාණයට ගන්න. දැන් අපි සාරි හැට්ටේ කපන්නේ කොහොමද කියලා බලමු. මේ තියෙන රෙද්දි දික්කත පැත්ත මේක මං කොලේකමයි කරන්නේ ඔයාලට පහසුවෙන් කරලා පෙන්වන්න ඕන නිසා මේ තියෙන දික්කත පැත්ත ඒ කියන්නේ බලවාටිය. දික්කත පැත්ත කියන්නේ බලවාටිය තියෙන පැත්තනේ. දැන් මේ තියෙන බලවාටිය. එතකොට මේ තියෙන හරස්සත පැත්ත. රෙද්ද තියාගන්නකොට අපි මේ දික්කත පැත්ත හරස්සත පැත්ත හඳුනාගන්න තමයි රෙද්ද වැඩ කරන්න ඕනේ. දැන් මුලින්ම අපි හදන්නේ පිටිපස පැත්ත. එතකොට පිටිපස පැත්ත හදනකොට මම මේ සාරි ජැකට් එක ඔයාලට කියලා දෙන්නේ පිටිපස්සේ විවරයක් නැතුව. ඒකින්ද රෙද්ද දෙකට නවා ගන්න ඕනේ හරස්සත පැත්තෙන් දෙකට. රෙද්ද හරස්සත පැත්තෙන් දෙකට නවනකොට හරස් මිමි වලින් වැඩිපුරම එන මිම්ම තමයි පපුව. එහෙනම් අපි ගත්තු පපුවේ වට ප්‍රමාණය කීයද කියලා බලනවා. ඒ ගත්තු පපුවේ වට ප්‍රමාණය 4ෙන් බෙදන්න ඕනේ. එක පළුවකට කීයද කියලා බලන්න. දැන් මේකේ තියෙනවා 36ක් ඔන්න පපුව. ඒතර ඒක 4ෙන් බෙදුවාම අඟල් 9ක් එන එක පළුවක් සඳහා පපුවේ ප්‍රමාණය. දැන් මම නවන රෙද්ද 9ටම නවල හරියන්නේ මේ ගානට තව අඟලක මැහුම් වාසියක් තියලා තමයි නවන්න ඕනේ. ඒ කියන්නේ 9 1යි 10. එහෙමනම් මෙතන මම ගන්න ඕනේ අඟල් 10ක්. ඒක ගන්න මෙන්න මේ විදිහට රෙද්දේ කන පිට පැත්ත උඩට හරවලා රෙද්දේ බලවාටිය ඉඳන් මේ විදිහට මෙහෙම තැන් කීපයකින් පහළට මෙහෙම ලකුණු කරන්න අඟල් 10. ඒ ලකුණු කරපු ස්ථාන හරහා මේ විදිහට රෙද්ද දෙකට නවා ගන්න. මෙහෙම නැවුවහම රෙද්ද අහක යන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණයටමයි නැවෙන්නේ. දැන් ඔයාගේ එක පළුවකට පපුව එන්නේ කොච්චරක්ද? ඊට වඩා අඟලක ප්‍රමාණයක් වැඩිපුර තිබ්බම ඇති අංශේ මෙහුම් වාසියට. ඊට වඩා වැඩිපුර නවන්න එපා රෙද්ද අහක යනවා. රෙද්ද පිරිමහල වැඩ කරන්න පුරුදු වෙන්නත් ඕනේ අපි. ඒතර දැන් මේ විදිහට නවාගත්තු නැම්ම තමන්ගේ පැත්තට එන්න මේසෙ මත තියාගන්න. මේ විදිහට මේ තියෙන නැම්ම අනිවාර්යයෙන්ම හොඳ පිට පැත්ත ඇතුළට යන නවා ගන්න රෙද්ද නවා ගන්නකොට කන පිට පැත්තේ උඩට එන්න ඕන. දැන් මේ තියෙන්නේ යට ඔයාගේ දකුණු අත පැත්ත තමයි යට හැටියට ගණන් ගන්නෙ. මුලින්ම සාරි හෙට් එකේ යට තියෙන වාටියනේ. වාටිය උස අපි බලන කොච්චරද ගන්න ඕනේ කියලා. ඒ වාටිය උස අපි මෙන්න මෙතන යටින් වෙන් කර ගන්න ඕනේ වාටිය උස අනුව. වාටිය උස සාමාන්‍ය කෙනෙකුට අඟලක් වගේ ප්‍රමාණයක් තිබ්බම ඇති. මෙහුම් වාසි භාගයකුත් එක්ක අඟල් 1/4ක් වාටිය සඳහා අපි යටින් වෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ දකුණු අත පැත්තෙන් තමයි කොටවල් දෙක ගානට තියලා අඟල් 1/4ක ප්‍රමාණයක් අරගෙන මේ විදිහට වෙන් කරන්නේ. ඒතර අඟල් 1/4ක් ඇයි අපි ගන්නෙ? මුලින් මං කිව්වා වාටිය උස අඟලක් විතර තියන්න කියලා සාමාන්‍ය කෙනෙකුට. මහුම් වාසි භාගයකුත් ඒකට එකතු කරනවා. ඒ අනුව තමයි අඟල් 1/4ක් වෙන්නේ. දැන් මේක වාටිය මහණේදී ඔයාලා දන්නවා වාටිය මහන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට මහුම් වාසි භාගයක් මුලින් ඇතුළට නවලා ඊට පස්සේ වාටිය උස අඟලක් නම් අඟල ඊළඟට නවනවා අපි මේ විදිහට. දැන් මෙන්න මෙහෙම නවලානේ වාටිය මහගන්නේ. අන්න ඒ සඳහා යන ප්‍රමාණය තමයි අඟල් 1/4. ඒතර මේක තමයි අපි මුලින්ම මේ වෙන් කරේ වාටිය සඳහා නවල මහන්න යන ප්‍රමාණය. එතකොට මේ ප්‍රමාණය වෙන් කළා එතනින් ඉඳන් ගන්නවා අපි සාරි හෙට්ටේ සඳහා ගත්ත උස. ඉදිරිපසින් උස ගත්තේ අපි මං කිව්ව ඉදිරිපසින් ගත්ත උසින් අඟලක් අඩු කරන්න ඕනේ කියලා. දැන් මේ අරන් තියෙන සම්පූර්ණ උස 17ක් ඒක ඉදිරිපසින් අරන් තියෙන. ඒතකොට පිටිපස උස ගන්නකොට අඟලක් අඩු වෙන්න ඕනේ. ඒතකොට 16ම ගන්නෙ. දැන් මේ අඟල් 16 මෙන්න මෙතන මේ වාටියට තිබ්බ අඟල් 1/4 අයින් කරලා ටේප් එක එතනට තියන්න. ඒ ඉරට තියන්න. එතන ඉඳන් රෙද්දේ දික්කත පැත්තට තමයි උස ගන්න ඕනේ. මෙන්න මේ විදිහට උස මාක් කරගන්න. ස්ථාන දෙකකින් මේ උස මාක් කරන්න. මේ විදිහට තැන් දෙකකින් මාක් කරන්න පිටුපස්ස සඳහා ගන්න ඕනේ උස. ඊට පස්සේ ඒ හරහා අපි රේඛාවක් ඇඳ ගන්නවා රෙද්දේ හරස්සත පැත්තට. ඒතර මේ උස ගන්න රෙද්දේ දික්කත පැත්තට. හොඳයි අපි ඊළඟ පියවරට මොකද්ද කරන්න ඕනේ කියලා බලමු. දැන් උරහිස මැනගත්තු උරහිස බලනවා අපි කොච්චරක්ද කියලා. දැන් මේකෙදි පලාකර මෝස්තරේදී කර කැපෙන ප්‍රමාණය වැඩිනේ.
එක පැත්තකට එන උරහිස ප්‍රමාණය අඩුයි. අපි එකට කියන්නේ තනි උරහිස කියලා. එක පැත්තට එන උරහිස තනි උරහිස මේ තියෙන මෙතන අඟල් 2.5ක් හෝ 2.3 කාලක් තමයි තනි උරහිස ගන්නෙ. මේ තනි උරහිසේ ප්‍රමාණය අරගෙන ඊට පස්සේ තමයි කරකපන්නේ. දැන් මේ උරහිස පාත් වෙන ප්‍රමාණයක් තියෙනවා. පොඩි ප්‍රමාණයක් පහත් කරන්න ඕනේ. පළකර මෝස්තරයේදී බොහොම පොඩි අගයක් තමයි උරහිස පහත් කරලා අඳින්න ඕනේ. නමුත් දුෂ්කර මෝස්තරයේ ඊට වැඩි. දැන් මේ උරහිස පහත් කරන ප්‍රමාණය දැන් ඔයාලට පේනවා ඉහළින් පටන් අරන් පහළට එනකොට පොඩි බැස්මක් තියෙනවනේ මෙතන. අන්නේ බැස්ම අඟල් කාලයි ගන්නෙ. ඒ අඟල් කාලා අරගෙන උරහිස බැස්මේ රේඛාව මං ඇඳ ගන්නවා. සාමාන්‍ය කෙනෙකුටත් ලොකු එක්කෙනෙකුට අඟල් කාලය ගන්න ඕන උරහිස බැස්ම. මේ විදිහට අඟල් කාලක් පල්ලෙහාට මාක් කරලා තැන් දෙකකින් විතර අඟල් කාලක් පල්ලෙහාට මාක් කරලා ඒ හරහා ඉරක් ඇඳ ගන්න. මේ විදිහට. ඊට පස්සේ මේ ඉර මත අපි මැනගත්තු උරහිස තේනවනේ. ඒ මැනගත්තු සම්පූර්ණ උරහිස මෙන්න මෙතන මැනගත්තු සම්පූර්ණ උරහිස දෙකට බෙදන්න ඕනේ. හැබැයි මේ පළකර මෝස්තරයේදී මැනගත්තු සම්පූර්ණ උරහිස දෙකට බෙදන්නේ මේ මැද ඉඳන් එක කොටසකට කොච්චරද කියලා බලන්න. සම්පූර්ණ උරහිස දෙකට බෙදන්නේ අඟලක් අඩු කරලා. නමුත් කලින් උස්කර මෝස්තරයේ අපි ඒ අඟල අඩු කරේ නෑ. පළකර මෝස්තරයේ ඒ අඟල අඩු කරලායි දෙකට බෙදන්න ඕනේ. මේවා හොඳට මතක තියාගන්න ඕනේ කාරණා. පළකර මෝස්තරයකදී අනිවාර්යෙන් මැනගන්න උරහිසින් තව අඟලක් අඩු කරලායි දෙකෙන් බෙදන්නේ. දැන් මෙන්න මේ උරහිස ලකුණු කරන්න ඕනේ අර දෙකට බෙදලා එන ප්‍රමාණය අර අඟල් කාල ඉර මත. අපි දැන් අඟල් කාලක් පල්ලෙහින් මේ ඇඳගත්තු ඉර තියෙනවනේ උරහිස බැස්ම. ඒ ඉර මත තමයි උරහිස දෙකට බෙදලා එන ප්‍රමාණය ලකුණු කරේ. දැන් ඊළඟට අපි කරන්නේ මෙන්න මේ තනි උරහිස කියන අගය. මෙතන ඉඳන් ඉහළට ගන්න ඕන ප්‍රමාණය. ඒක 2.5ක් හෝ 2.3 කාලක් සාමාන්‍ය කෙනෙකුට 2.5ක් මම ගන්නවා මෙතන ඉහළට. එතකොට ඒ අඟල් 2.5 ගන්න ඕනේ උරහිස අවසන් වෙන තැන ඉඳන් ඉහළට නැම්ම පැත්තට මැද්දට ගන්න ඕනේ. දැන් මේ තියෙන සිංගල් ෂෝල්ඩර් තනි උරහිස. ඒ අගේ තමයි දැන් අපි ගන්නේ උරහිසේ පහළ ස්ථානයේ ඉඳන් ඉහළට. මේ තියෙන ප්‍රමාණයක් ගන්න එක්ක 2.5ක් එහෙම නැත්නම් 2.3 කාලක් සාමාන්‍ය කෙනෙකුට ඇති. මෙන්න මේ විදිහට ඉහළට අඟල් 2.5ක් හෝ 2.3 කාලක් අරගෙන ඊට පස්සේ ඒ තැන් දෙක රූල තියලා ඉරකින් යා කරන්න. දැන් ඔන්න උරහිස ලකුණු කරාට පස්සේ එතන ඉඳන් නැම්ම පැත්තට තමන් ඉන්න පැත්තට තමයි අර 2.5 ගන්නෙ. ඊට පස්සේ මේ විදිහට පිටිපස්ස කර අඳින්න ඕනේ. අපි පිටිපස්ස කරක් තමන්ට කැමති එකක් ඇඳ ගන්න පුළුවන්. දැන් මම මේ පින්තූරේ තියෙන පිටිපස්ස කර අඳිනවා. අවශ්‍ය පිටිපස්ස කර ගැඹුර පල්ලෙහාට මාක් කරලා ඊට පස්සේ තමන්ට කැමති කරක් මෙතන නිර්මාණය කරන්න පුළුවන්. අපිට ඇවිල්ලා තියෙන අඟල් 8ක් පිටිපස්ස කර ගැඹුර හැටියට. ඒ අඟල් 8 අරගෙන මෙන්න මේ විදිහේ කරක් මම අඳින විදිය ඔයාලට කියලා දෙන්නම්. දැන් අපි බලමු එහෙමනම් මේ වගේ කරක් කොහොමද අඳින්නේ කියලා. ඔයාලා මුලින්ම කරන්න මෙන්න මෙතන තියෙන ප්‍රමාණය මැනගෙන ඒක නැම්මේ ඉඳන් හරස්ස පැත්තට යටිනුත් මාක් කරන්න. ඒතකොට අපිට කෙලින් ඉර ඇඳ ගන්න පුළුවන් පහළට. දැන් මෙන්න මෙතන ඉඳන් පල්ලෙහාට කෙලින් ඉර ඇඳ ගන්න පුළුවන්. ඇඳගෙන ඊට පස්සේ මේ ඉර මත අවශ්‍ය කර ගැඹුර. ඒ කියන්නේ අඟල් 8 මාක් කරනවා අපි. මෙතන ඉඳන් අඟල් 8ක් පල්ලෙහාට මම මාක් කරනවා. ඊට පස්සේ එතනින් හරහට ඉරක් අඳිනවා. දැන් මේ තියෙන්නේ මම මේ ගන්නෙ කර ගැඹුර. මොකද්ද පිටිපස් කර ගැඹුර ගන්නෙ. ඉස්සරහ කර ගැඹුර එහෙම නෙමෙයි පිටිපස් කර ගැඹුර ගන්නෙ. මොකද අපි මේ හදන්නේ පිටිපස් පළුව නිසා. දැන් මෙන්න මේ විදිහට පිටිපස් කර ගැඹුර මාක් කරලා හරහට මෙහෙම ඉරක් ඇඳලා ඊට පස්සේ දැන් අර පෙන්නපු රූපසටහනේ මේ විදිහට කර අඳිනකොට මෙන්න මේ තියෙන දුර දෙකට බෙදන්න. මැදින් මේ විදිහට දෙකට බෙදන්න. ඊට පස්සේ අඟල් භාගයක් මෙතනින් ඉස්සරහට ගන්න. අඟල් භාගයක් මෙතනින් ඉස්සරහට අරගෙන ඊට පස්සේ රූල තියලා මෙන්න මේ විදිහට ඉරක් අඳින්න. මෙන්න මේ විදිහට අඟල් භාගය මාක් කරපු තැනට ඉරක් ඇඳගෙන පොඩ්ඩක් පල්ලෙහාට වැඩි වුණා කියලා එක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ රේඛාව මේ විදිහට රවුම් කරලා හැඩ කරලා ඇඳ ගන්න. හැබැයි මේ කරම ඔයාලට දාන්න ඕනි කියලා එහෙම නීතියක් නැහැ. ඔයාලට කැමති ඩිසයින් එකක් පිටිපස්ස කරය හැටියට ගන්න පුළුවන්. එවන්න පිටිපස්ස කරය ඇඳගත්තා අපි. මේ විදිහට තමයි ඒතර පිටිපස්ස කරය ඇඳාම එන්නේ. අපිට ඊළඟට තියෙන අත්‍රවමි රේඛාව අඳින්න. දැන් මෙන්න මේ අත්‍රවමේ අගය ටේප් එකක් දාලා මැනගත්තා අපි. මේකට කිහිලිකට වට ප්‍රමාණය. දැන් මේ මැනගත්තු වට ප්‍රමාණයට සමාන කරලා තමයි පිටිපස්ස අත්‍රවමේ රේඛාව අඳින්න ඕනේ. මෙතන පපුවේ මිම්මත් අපිට වැදගත් වෙනවා මේ රේඛාව අඳිනකොට. මෙන්න මේ මැනගත්තු ප්‍රමාණය පිටිපස්ස පැත්තට කොච්චරද කියලා අපි හොයාගෙන තියෙනවා. දැන් ඒකට මුලින්ම කරන්න අපි මේ පපුවේ මිම්ම ලකුණු කරලා ඉන්න ඕනේ පළුව මත.
එක පළුවක් සඳහා එන පපුවේ මිම්ම හොයන්න තමයි මේ පපුවේ මිම්ම 4ෙන් බෙදලා තියෙන්නේ. එතන මම දැන් නැම්මේ ඉඳන් හරස්සට පැත්තට ලකුණු කරනවා පපුවේ 4ෙන් පංගුව. මේ විදියට තැන් දෙකකින් මාක් කරන්න පපුවේ ප්‍රමාණය. ඔයාලට කැමති ස්ථානයකින් ටේප් එක නැම්මට තියලා මේ පපුවේ ප්‍රමාණය ගන්න පුළුවන්. හරියට මෙතනින් ගන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඔයාලට කැමති ස්ථාන දෙකකින් පපුවේ මිම්ම මාක් කරන්න නැම්මේ ඉඳන් හරස්සට පැත්තට. ඒකල මෙහෙම ඉරක් අදින්න. ඒ අදින ඉර වුණත් පොඩ්ඩක් වැඩිපුර යන්දා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන තියෙන උරහිස ප්‍රමාණය පහලින් මේ විදිහට මාක් කරලා නැම්මේ ඉඳන් හරස්සට පැත්තට උරහිස අවසන් වුණු තැන ඉඳන් පහලට ඊට පස්සේ කෙලින් ඉරක් අදිනවා මෙන්න මේ විදිහට. කෙලින් ඉරක් ඇඳ ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ඒ ඇඳපු ඉරේ ඉඳන් ආයි අඟල් කාලක් ඇතුළතින් නැවත ඉරක් අඳින්න මෙන්න මේ විදිහට මැදින් වගේ ඇඳනනම් ඇති. දිගට මේ ඉර අඳින්න ඕනෙත් නෑ. මෙතනින් කාලය ගන්න ඕනේ අපි. කාලක් ඇතුළට අරගෙන ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ දැන් අපි මැනගත්තු මේ අත්‍රම වැඩ ප්‍රමාණය තියෙනවානේ. මේකට අපි හොයලා තියෙනවා පිටිපසට කොච්චරක්ද කියලා එයාගේ. පිටිපසට හොයාගන්නේ මෙන්න මෙහෙමයි. මම නැවත ඔයාලට ඒක පැහැදිලි කරන්නම්. පිටිපස අත්‍රමේ අගේ හොයාගන්න මැනගත්තු සම්පූර්ණ වඩ ප්‍රමාණයෙන් අඟලක් අඩු කරලා. අඟලක් අඩු කරලා ඒක දෙකෙන් බෙදනවා. ඒ දෙකෙන් බෙදෙන ප්‍රමාණය තමයි පිටිපස අත්‍රම සඳහා ගන්න. අර අඟල අඩු කරන එක ඒක ඉදිරිපසින් වැඩි වෙනවා. ගැඹුරු වැඩි කරලා ඇඳලා පස්සේ දැන් මෙන්න මේ විදිහට අඟල අඩු කරලා දෙකෙන් බෙදෙන ප්‍රමාණය රූල භාවිතා කරලා උරහිසේ පහළ කෙළවර ඉඳන් මේ විදිහට අඟල් කාලක් ඇතුළතින් යන පරිදි රූල නවල බලන්න ඕනේ පපුවේ ඉරට කොතනද දෙන්නේ අත්‍රමේ අගේ. දැන් තමන්ගේ අත්‍රවමට ආ ප්‍රමාණය මේ විදිහට පපුවේ මත මාක් කරලා ඊට පස්සේ මෙන්න මේම අඟල් කාලක් ඇතුළතින් යන විදිහට උරහිසේ පහළ ස්ථානයේ දක්වා හැඩ කරලා අඳින්න ඕනේ අත්‍රමේ රේඛාව. නැවත චෙක් කරලා බලන්න ඕනේ පිටිපස අත්‍රවම සඳහා ආ ප්‍රමාණය මේ ඉර මත තියනවාද කියන එක. මදි නම් අහපුව නැවත අඳින්න ඕනේ. වැඩි කරලා වැඩි නම් නැවත අඩු කරලා අඳින්න ඕනේ අත්‍රවම රේඛාව. මේක එකපාර වලට බැරි වෙන්න පුළුවන්. හැබැයි දෙපාරක් තුන් පාරක් ඇඳලා පුරුදු වෙන්න. විශේෂයෙන්ම මෙතනදී දුර සමාන වෙන්නත් ඕනේ. මේ ඇවිල්ලා තියෙන දුර ඇඳපු රේඛාව මත තියෙන්නත් ඕනේ. හැඩේ හරියට අඳින්නත් ඕනේ. ඕක වෙනස් වුණොත් ෂේප් එක අවුට් යන්න ඉඩ තියෙනවා. හැඩේ හරියට ඇඳුන්නේ නැත්තම්. අත්‍රවම එහෙම නැත්තම් කිහිලකට නිකන් ගොටු ගහලා එළිය වේටල වගේ හිටි හරියට ඇඳේ නැත්තම් අපි ඊළඟ ලකුණු කරනවා ඉන. ඉන මිම්ම 4ෙන් බෙදලා එන ප්‍රමාණය දැන් ඔන්න 30යි 4ෙන් බෙදුවම 7මාරයි. ඒක මම ලකුණු කරනවා මේ විදිහට නැම්ම මත හරසත පැත්තට. ඉන 4ෙන් බෙදලා එන ප්‍රමාණය වාටි රේඛාව මත මෙන්න මේ විදිහට නැම්ම ඉඳන් හරසත පැත්තට තමන්ගේ ඉන 4ෙන් බෙදලා එන ප්‍රමාණය මාක් කරන්න. ඊට පස්සේ එතනට අඳිනවා අපි අංශේ රේඛාව මෙන්න මේ විදිහට අත්‍රවම ඇඳලා නතර කරපු තැනට මෙන්න මේ විදිහට අංශේ රේඛාව රූල තියලා කෙලින් ඉරකින් අඳින්න. හැබැයි මේ විදිහට අංශේ රේඛාව කෙලින් ඇඳට සාරි හැට්ටේ අංශය මහනකොට නම් හැඩයට මෙහෙන්නේ. බ්‍රාකට් උස ළඟින් යටින් මිම්මක් අපි අරගන්නවා. ඒක 4ෙන් බෙදෙන ප්‍රමාණය මාක් කරලා අංශය අඳිනකොට ඒ කියන්නේ මෙතන ඉඳන් පල්ලෙහාට බ්‍රාකට් උස මාක් කරලා ඒ හරහා පපුව යටින් ගත්ත මිම්ම මාක් කරනවා. මාක් කළා තමයි අංශේ රේඛාව අඳිනකොට මෙන්න මේ විදිහට හැඩ කරලා අඳින්න ඕනේ. හැඩ කරලා ඇඳ කියන්නේ හැඩ කරලා ඇඳේ නැතුනට කමන්නේ හැඩ කරලා මහන්න ඕනේ මහද්දින්. ඒක මහද්දින් වලට බලා ගන්න පුළුවන්. මම ඊට කලින් මහන වීඩියෝ එකක් දාලා තියෙනවා නැෂනල් කොලර් එක දාලා මහන සාරි හැට් එක බලන්න. ඒකේ තියෙන සම්පූර්ණයෙන්ම මහන විදිය. මෙතන මහුම් වාස තියලා අපි කපා ගන්නවා ඊළඟට අත්‍රවුමට උරහිසට කරට මහුම් වාස භාගයයි තියන්නේ. අංශෙට විතරයි අඟලක් තියන්නේ. කපනකොට අනිවාර්යයෙන්ම වාටිය ප්‍රමාණය යට නවල කපන්න ඕනේ. වාටිය ප්‍රමාණය අනිවාර්යයෙන්ම යට නවලයි කපන්නේ. මේ විදිහට මේ වාටිය නවල තමයි කපා ගන්න ඕනේ. දැන් මේ විදිහට කපාගත්තු පිටිපස පළුව මත ඉදිරිපස අත්‍රම අඳින්න ඕනේ. දැන් මේ කපලා තියෙන පිටිපස් පළුවන්න බලන්න පිටිපස් පළුව කැපුවාම දැන් මේ පළුව භාවිතා කරලා තමයි ඉස්සරහ පළුව හදාගන්නේ. ඒතර ඉස්සරහ පළුව කොහොමද අපි හදන්නේ? ඉස්සරහ පළුව හදනකොට මුලින්ම මම කරන්නේ ඉදිරිපස අත්‍රවම කිහිලි කටේ ගැඹුර වැඩි කරලා අඳින අත්‍රවම රේඛාව පිටිපස පළුව මතම අඳිනවා. දැන් මේ අත්‍රවම රේඛාව ඉදිරිපසට එන අත්‍රවම රේඛාව මෙන්න මේ පළුව මතමයි අඳින්නේ. ඒ සඳහා මේ පිටිපස් පළුවේ මෙන්න මේ පපුව සහ උරහිස අතර තියෙන පරතරය මැන ගන්න ඕනේ. මේ රේඛා දෙක අතර තියෙන දුර හරියට මැන ගන්න. මැනලා ඒ දුර මෙන්න මේ අත්‍රවමේ යටේ ඉඳන් ඒ මේ මයින් විදිය බලන්න මෙන්න මේ විදිහට යටේ ඉඳන් උඩට මාක් කරන්න. අර ආපු පරතරය. මේ විදිහට පරතරය ඉහළට මාක් කරලා
මෙතන එන පරතරය හරියට බලන්න කොච්චරක්ද කියලා ඒ පරතරය මෙන්න මේ විදිහට යට ඉඳන් ඉහළට මාක් කරන්න. ඊට පස්සේ මෙතනින් ගැඹුර ගන්නවා පල්ලෙහාට. ඒ ගැඹුර තීරණය කරන්නේ මෙහෙමයි. ওই පරතරය 2 කාට වඩා අඩු නම් ගැඹුර 3 කාලක් ඇති. 2 කාට වඩා වැඩි නම් අඟලක ගැඹුරක් තියන්න පිටිපසට වඩා ඉදිරිපස අත්වවුම් සඳහා. ඒතර දැන් ඔන්න මම මෙතන 2.5ක් එනවා මට පරතරය. ඒ කියන්නේ මට 2.5ක් නෙන්නේ 2.5 ඇවිල්ලා 2 කාට වඩා වැඩි. ඒ කියන්නේ අඟලක් මම ගන්න ඕනේ ගැඹුර. එහෙනම් මෙතනින් අංශක 45 හැඩයට. ඒ කියන්නේ මෙන්න මේ හැඩයට ඉරක් ඇඳලා පහලට අඟලක් මාක් කරලා ඒ ස්ථානයේ යන පරිදි මෙන්න මේ විදිහට ඉදිරිපස අත්වවුම රේඛා උරහිසේ කෙළවර දක්වා මෙහෙම හැඩ කරලා ඇඳ ගන්න ඕනේ. මේ හැඩයටම අඳින්න පුරුදු වෙන්න. හැඩ වෙනස් වුණොත් හරියට එන්නේ නැහැ. කිහිලිකට ගොටු ගෙහෙලා වගේ රැලි වැටලා වගේ හිටිනවා. මේ තියෙන පිටිපස ඇතුලෙන් තියෙන ඉදිරිපස. හොඳයි දැන් ඔන්න ඊළඟට අපි මේ පළුව භාවිතා කරලා ඉස්සරහ පළුව හදනවා. මැදින් විවරයක් තියෙනවා. දැන් මේ මැද විවරය. එතකොට මැද විවරය සඳහා අපි මෙතන මුලින්ම වෙන් කර ගන්න ඕනේ අඟල් 1.5ක ප්‍රමාණයක්. රෙද්දේ දික්කත පැත්ත මේ තියෙන්නේ. අනිත් පැත්ත හරසත පැත්ත. එතකොට හරසත පැත්තට තමයි මේ මැද විවරය සඳහා මම මෙතනින් ගන්නවා අඟල් 1.5ක ප්‍රමාණයක්. ස්ථාන කිහිපයකින් මේ විදිහට අඟල් 1.5 මාක් කළා රෙද්දේ හරසත පැත්තට මේ අඟල් 1.5 ගන්නෑ. අඟල් 1.5ක ප්‍රමාණයක් තැන් කිහිපයකින් මාක් කළා. ඊට පස්සේ රූල තියලා මේ විදිහට ඉරක් ඇඳ ගන්න. ඊට පස්සේ මේ ඉර මත තියාගන්න ඕන අපි හදාගත්තු පිටිපස් පළුව. පිටිපස් පළුවේ නැම්ම මේ ඉර මත තියාගන්න මෙන්න මේ විදිහට. ඒ තියාගන්නකොට ඔයාලා බලන්න අංශේ පැත්තෙන් ඉඩ තියෙන්න ඕනේ මේ විදිහට අංශේ පැත්තෙන් ඉඩ තියෙනවද කියන එක බලන්න කොලේ. ඒ වගේම යටින් ඉඩ තියෙන්නත් ඕනේ. යටිනුත් අඟල් 3-4ක ඉඩක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මේක බලන්න ඉඩ තියෙන විදිහට තමයි පිටිපස් පළුව තියාගන්න ඕනේ. අඟල් 4ක් විතර වගේ ඉඩ තියලා මෙන්න මේ විදිහට අර ඊරට සෙට් කරලා පිටිපස් පළුවේ නැම්ම පින් 2ක් ගහන්න. ඊට පස්සේ කාබන් කොලයක් අරන් කාබන් කොලේ යටින් දාන්න. කාබන් කොලේ යටින් දාලා අපි ඇතුලෙන් ඇඳගත්තු ඉදිරිපස අත්වවම උරහිසයි පිටපත් කරගන්නවා. මේ විදිහට උරහිසේ රේඛාව ඇතුලෙන් ඇඳපු ඉදිරිපස අත්වවම ඊළඟට අංශේ රේඛාවත් පිටපත් කරගන්න. මෙහුම් වාසි නැතුව අංශේ රේඛාව මෙතන ඉන මාක් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ පළුව අහකට අරගෙන දැන් මේ තියෙන පිටපත් කරගත්තු රේඛා ටික උරහිස ඉදිරිපස අත්වවම අංශේ ඉන මෙහුම් වාසි නැතුව මේවා පිටපත් කරලා තියෙන්නේ. දැන් මුලින්ම බලනවා කරගැඹුර කීයක් අරන් තියෙනවද කියලා ඉදිරිපස කරගැඹුර. ඒතර ඉදිරිපස කරගැඹුර ගත්ත ප්‍රමාණයට තමයි මේ විදිහට කර හැඩ කරලා කපා ගන්න. ඒ කරගැඹුර අරන් තියෙනවා 6ක්. ඒ අඟල් 6 දැන් අපි ගන්නෙ කොහොමද කියලා බලමු. මෙතන ඉඳන් පල්ලෙහාට අඟල් 6ක් ගන්න ඕනේ. මේ විදිහට අඟල් 6ක් ගන්නවා. හැබැයි මෙන්න මේ දුර මැල්ල බලන්න ඒක යටිනුත් ගන්න. එතකොට ඉර කෙලින් ඇඳ ගන්න පුළුවන් අපිට. මේ විදිහට හරහට ඉරක් අදින්න. ඊට පස්සේ මෙතනින් අඟලක් උඩට ගන්න. ආයෙ එතනින් ඉස්සරහට අඟල් භාගයක් ගන්න. අන්න එතනට මෙන්න මේ විදිහට රූල තියලා ඉරකින් යා කරන්න. අර අඟල් භාගය ගත්ත තැන. ඊට පස්සේ උරහිසේ ඉහළ ස්ථානයේ ඉඳන් මේ විදිහට පහළට ඉරක් අදිනවා අපි. ඔන්න ඔය විදිහේ කරක් මම මේකට අඳින. නමුත් ඔයාලට කැමති කරක් නිර්මාණය කරගන්න පුළුවන්. රවුම් කරක් හරි තමන්ට කැමති කරක් මෙතන නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මෙතනින් එහාට ඉදිරිපස පළුවේ අනිකුත් සියලුම දේවල් කලින් වීඩියෝ එකක් මම දාලා තියෙනවා උස්කර මෝස්තරේ ඉදිරිපස පළුව හදන විදිය. ඒ ඉදිරිපස පළුව හදන විදියටමයි මෙතනින් එහාට හදන්න තියෙන්නේ. මෙතනින් එහාට ඒ ඉදිරිපස පළුව ඒ වීඩියෝ එක බලන්න මම ලින්ක් එක දාන්නම් පහලින්. ඒ වීඩියෝ එක බලාගෙන සියලුම ඩාට් ටික අඳින්න මේ කරන සියල්ලක්ම ඔයාලට මේ වීඩියෝ එක බැලුවාම කරගන්න පුළුවන්. මේ විදියට ඩාට් ඔක්කොම ඇඳලා පස්සේ මෙහුම් වාසි තියලා කපාගෙන ඊට පස්සේ තමයි මම බ්‍රාකට් ලයින් එක මේකේ අඳින්නේ. දැන් මේ ටික ඔයාලා කලින් වීඩියෝ එක බලාගෙන කරන්න. ඊට පස්සේ මෙහුම් වාසි තියලා කපන විදිය කොහොමද නිවැරදි මේවා මෙහුම් වාසි තියලා කපන්නේ කියන එකෙත් කපන්න කියන එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඒක බැලුවොත් විතරයි ඔයාලට මේකේ ඉස්සරහ පළුව මෙතනින් එහාට හදන්න පුළුවන් වෙන්නේ. දැන් මේ විදිහට මෙහුම් වාසි තියලා කපලා ගත්තට පස්සේ අපි ඊළඟට බලමු මේ ඉස්සරහ පළුවේ කොහොමද බ්‍රාකට් ලයින් එක අඳින්නේ කියන එක. දැන් ඒක මම ඔයාලට කියලා දෙනවා මේක කපලා ඉවරනට පස්සේ.
දැන් මේ විදිහට මැහුම් වාස තියලා කපලා ඊට පස්සේ මේකේ ඩාට් දිග ඇරලා අපි මිම්මක් ගත්ත මෙන්න මේ බ්‍රාකට් උස මේ විදිහට මේ මැනගත්තු බ්‍රාකට් උස කප් එකේ යටට තියෙන දුර ඉස්සරහා පළුව මත අපි ලකුණු කරන්න. දැන් ඔන්න බ්‍රාකට් උස මං 13.5ක් අරන් තියෙනවනේ. මේ 13.5 උරහිසේ ඉහළ ස්ථානයේ ටේප් එක තියලා මෙන්න මේ විදිහට ටේප් එක පහළට දාලා ඒ හරහා ඉරක් අඳිනවා. හැබැයි මේ ඉර කෙලින් අඳින්න ඕනේ. දැන් මේ විදිහට ඉරක් ඇඳහම ඒක නෙමෙයි බ්‍රාකට් ලයින් එක. බ්‍රාකට් ලයින් එක හැඩ කරලා අඳිනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ ඉරක් මම ඇඳ දෙපැත්තෙන් උඩට යම්කිසි ප්‍රමාණයක් අරගන්න තියෙන අරගෙන හැඩ කරන්න තියෙන්නේ බ්‍රාකට් ලයින් එක. ඉතින් මැද උසයි පැත්තෙන් ගන්න උසයි කොච්චරද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැන් අඳින්දින් කියලා දෙන්නම්. මුලින් අපි බලමු මැදින් උස කොච්චරක් ගන්නවද කියලා. මෙතන අපි සාමාන්‍ය කෙනෙකුට අපි ගන්නවා අඟල් 1.5ක්. කෙට්ටු එක්කෙනෙකුට නම් අඟල් 1යි කාලකුත් ඇති. අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟ අංශය පැත්තෙන් අපි ගන්නවා සාමාන්‍ය කෙනෙකුට අඟල් 1යි කාලක්. මේ පැත්තේ 1.5ක් ගන්නවනේ අර පැත්තෙන් 1යි කාලක්. අඟල් කාලක් අඩුවෙන් තමයි අංශය පැත්තෙන් ගන්න ඕනේ. මැදින් ගන්න ප්‍රමාණයට වඩා. ඊට පස්සේ මෙන්න මේ විදිහට බ්‍රාකට් ලයින් එක හැඩ කරලා ඇඳ ගන්න. හොඳයි. දැන් මේ විදිහට ඇඳලා පස්සේ මෙතනින් පල්ලෙහා තියෙන මේ ඩාට් එක නැතුව තමයි යට කොටස කපා ගන්න ඕනේ. දැන් මෙතන මේ ඉතුරු වෙලා තියෙන පොඩි ප්‍රමාණයේ ඩාට් එක නැවත මම ලොකු කරනවා බ්‍රාකට් ලයින් එකේ දෙපැත්තට අඟල් කාලා වැඩි කරලා ඩාට් එක මම නැවත අඳිනවා මේ උඩ කොටසේ ඩාට් එක. ඒ කියන්නේ බ්‍රාකට් ලයින් එක දක්වා මේ තියෙන ඩාට් එක යට ඩාට් එක අඟල් කාලා වැඩි කරලා නැවත ලොකු කරනවා. දැන් මේ බ්‍රාකට් ලයින් එකෙන් පල්ලෙහාට ඩාට් එකක් එන්නේ නැහැ බ්‍රාකට් මෝස්තර එක. මෙතන අඟල් කාලා තමයි නැවත වැඩි කරලා මේ විදිහට ඩාට් එක අඳින්න ඕනේ. මෙතනින් පල්ලෙහා තියෙන ඩාට් එක නවලා මේ විදිහට මෙහෙම නවලා පින් එකක් ගහ ගන්නවා. පින් එකක් ගහලා මේ බ්‍රාකට් ලයින් එකෙන් පල්ලෙහා තියෙන කොටස වෙනම රෙදි කෑල්ලකට අපි පිටපත් කරලා කපා ගන්න ඕනේ. ඩාට් එක නැතුව. දැන් බ්‍රාකට් මෝස්තරයක බ්‍රාකට් ලයින් එකෙන් පල්ලෙහාට ඩාට් එකක් එන්නේ නැහැ. ඒකෙන්ද අපි වෙනම රෙදි කෑල්ලක මේ විදිහට කපා ගන්නවා. ඩාට් එක නවලා ඊට පස්සේ මේ විදිහට ඒ රෙද්ද මත තියාගන්න බ්ලොක් එක. හැබැයි ඒ තියාගන්නකොට වාටිය ප්‍රමාණය යටට නවලා තියාගන්න. මේ විදිහට වාටිය ප්‍රමාණය යටට නවලා යටට මෙහුම් ආසි භාගයක් ගන්න පුළුවන් විදිහට තමයි බ්ලොක් එක තියාගන්න ඕනේ. අවශ්‍ය නම් වාටියක් උඩට මහන්න ඕන නම් මේ වාටිය දිග ඇල්ලම තියලා කපා ගන්න. නමුත් මෙතන මූට්ටුවක් වෙන විදිහට මම ගන්න යට. එතකොට මම මෙහුම් ආසි භාගය යටට තියන්නේ. මේ විදිහට යටට මෙහුම් ආසි භාගයක් ගන්න පුළුවන් විදිහට තියලා බ්ලොක් එක දෙපැත්තෙන් කපා ගන්න ඉස්සෙල්ලා. මෙහෙම දෙපැත්තෙන් කපා ගන්න. ඊට පස්සේ කාබන් කොලයක් යටින් දාලා බ්‍රාකට් ලයින් එක පිටපත් කරගන්න ඕනේ. මේ විදිහට බ්‍රාකට් ලයින් එක පිටපත් කරගන්න. ඊට පස්සේ මේක අයින් කරලා බ්‍රාකට් ලයින් එකේ උඩට මෙහුම් ආසි භාගයක් තියලා කපා ගන්න ඕනේ. දැන් මේ තියෙන පිටපත් කරගත්තු ලයින් එක ඒකෙන් උඩට මෙහුම් ආසි භාගයක් තියලා තමයි මේ කොටස කපා ගන්න ඕනේ. හරි මේ බලන්නකෝ. ඔන්න දැන් ඩාට් එක නැතුව සාරි හැට යට කොටස තියෙනවා ඩාට් එක නැතුව. ඉතින් රෙද්ද කපා ගන්නකොට මේ විදිහට කපා ගන්න බ්‍රාකට් ලයින් එකෙන් පල්ලෙහා කොටසට ඩාට් එකෙන් නැතුව තමයි කපා ගන්න ඕනේ. දැන් මේ යට කොටස අපි කපා ගන්න ඕනේ. දැන් යට කොටස ඩාට් එක නැතුව වෙනම රෙදි කැල්ලක් කැපුවනේ. දැන් මේ බ්ලොක් එකේ බ්‍රාකට් ලයින් එකෙන් පල්ලෙහා මේ කොටස මෙහුම් ආසි භාගයක් තියලා කපලා අයින් කරනවා. ඊට පස්සේ තමයි රෙද්ද කපා ගන්න. දැන් ඔන්න බලන්න ඒ කපලා අයින් කරපු කොටස වෙනුවට තමයි මේ තියෙන රතු පාටින් මම කපලා තියෙන කොටස. ඩාට් එක මහලා ඉවරලා ඊට පස්සේ මේ කොටස මෙතන තියලා මහ ගන්න ඕනේ. මහන්නේ කොහොමද කියන එක අර වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන් ඔයාලට.
ඊට මේ කරට පේශින්යක් කපා ගන්න මේ විදිහට කර ඇඳ ගන්න පළුව තියලා උරහිස ඇඳ ගන්න. ඊට පස්සේ අඟල් දෙකයි පේශින් එකේ පළල හැටියට ගන්න ඕනේ. අඟල් දෙකක් පේශින් එකේ පළල හැටියට අරගෙන පේශින් එක කපා ගන්න. ආයි මෙහුම් වාසයට කියලා වෙනම තියන්න ඕනේ. අඟල් දෙක කියලා කියන්නේ මෙහුම් වාසයටත් එක්ක. ඊට පස්සේ කරට තියලා බලන්න හරියට කැපිලාද කියලා මේ විදිහට තියෙන්න ඕනේ පේශින් එක කැපුවට පස්සේ පිටිපස්ස කරටත් ඒ විදිහට පේශින් එක කපා ගන්න පේශින් එක සඳහා ගන්න රිදි කැල දෙකට නවලා ඒ නවාගත්ත නැම්මට පිටිපස්ස පොළ නැම්ම තියලා කරේ ගන්නට උරහිසේ ගන්නට ඇඳලා අඟල් දෙකක් පේශින් එකේ පළල හැටියට වටේට තියලා ආයි මෙහුම් වාසය තියන්නේ නැතුව ඒ අඳපු ඉර දෙකේම කපන්න. මේ අඟල් දෙක කියලා කියන්නේ මෙහුම් වාසයටත් එක්ක. ඒක නිසා ආයි මෙහුම් වාසය තියන්න ඕනේ නැහැ. මේ විදිහට කපා ගන්න පේශින් එක අහපො කරට තියලා බලන්න හරියට කැපිලාද කියලා. උරහිසේ ගානට කරේ ගානට මේ විදිහට තියෙනවා නම් අපි කපාගත්තු පේශින් එක නිවැරදි. උරහිසේ ගානට කරේ ගානට හරියට තියෙන්න ඕනේ අඟල් දෙකක් පළල හැටියට තියෙන්න ඕනේ. ඉතින් අපි ඊළඟට බලමු මේ මැද පේශින් එක කොහොමද කපා ගන්න කියලා. සාරි හැටේ ඉස්සරහ පළුවේ මැද්දට පේශින් එක අඟල් දෙකයි ඒකෙත් පළල ගන්න. අඟල් දෙකක පටියක් තමයි ඒකටත් අපි ගන්න මැද්දට පේශින් එක හැටියට. දැන් මේ විදිහට අඟල් දෙකට ඉරක් ඇඳලා ඊට පස්සේ අපි හදාගත්තු ඉස්සරහ පළුවේ කොටස් දෙක. ඒ කියන්නේ මොකද්ද කොටස් දෙක? බ්‍රාකට් ලයින් එකෙන් පල්ලෙහා තියෙන යට කොටසයි ඒකෙන් මැද මේ තියෙන්නේ මේ තියෙන අංශයේ පැත්ත. අනිවාර්යෙන් ওই කොටසේ අංශයේ පැත්තක මැද කොයි පැත්තද කියලා ලියා ගන්න නැත්නම් මහත්දින් වලට හොයාගන්න බැරි වෙයි. මේ යට කොටසේ මැද මේ තියෙන්නේ. එතකොට ඉස්සරහ පළුවේ ඉතුරු කොටස මේ තියෙන්නේ උඩ කොටස. ඒකේ ඩාට් එක මැද ඇති ඩාට් එක නවන්න. මේ මැදින් තියෙන ඩාට් එක නවන්න. නවලා පින් එකක් ගහලා තමයි පේශින් එක කපා ගන්න තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට තියාගන්න විද්‍යායනට උඩින් දැන් මෙතන තියාගන්න ඕනේ අර අඟල් භාගයේ ඉරට ඉර මෙහිම තියාගන්න. මෙහුම් වාසි භාගය ඇල්ලලා අඟල් භාගයේ ඉරට තියාගන්න ඕනේ. මෙහිම තියලා උඩින් කරේ ගන්නට එඳ ගන්න. මේ විදිහට මෙන්න මේ අඟල් භාගයේ ඉරට තමයි මේ ඉර තියාගන්න ඕනේ. ඒකල යටින් මෙහුම් වාසි භාගයක් නවලා මාක් කරගන්න. ඒකල අඟල් භාගයක් වැඩිපුර එන විදිහට තමයි පේශින් එක යටින් ගන්න ඕනේ. නැත්තම් මේ මෙහුම් වාසි භාගයත් එක්කම මාක් කරගත්තත් හරියි. දැන් මෙන්න මේව අඟල් භාගය යටින් නවලා මාක් එකක් දාගන්න. ඉතින් කපනකොට යට අඟල් භාගයක් තියලා කපා ගන්න ඕනේ. මෙතන පල්ලෙහාට අඟල් භාගයක් තියන්න. මේ විදිහට කපාගත්තු පේශින් එක මේ පළු දෙකට ඒ කියන්නේ උඩ එක සහ යට එක සෙට් කරලා අපිට මේ විදිහට පේශින් එක උඩින් තියලා බලන්න පුළුවන් හරිද කියලා. දැන් ඔන්න ඊළඟට අපිට කපන්න ඉතුරු වෙන්නේ අත. දැන් අනිත් කොටස් ටික ඔක්කොම හරි. පිටිපස් පොළොව ඉස්සරහ පොළොව පේශින්, කරේ පේශින්, මැද පේශින් මේ ටික ඔක්කොම හරි. දැන් බලමු අත. මේ අත කපන විදියත් මම ඔයාලට වෙනම වීඩියෝ එකක් විදිහට දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එක බැලුවහම ඔයාලට පුළුවන් සාරි හැට්ටය සඳහා නිවැරදිව අත කපා ගන්න. මේ සාරි හැට්ටේ මහාන පිළිවෙල ඔයාලට නිවැරදිව බලා ගන්න පුළුවන්. මගේ කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න මම ඒකේ ලින්ක් එක පහලින් දාන්නම්.